නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සීලවතී රාජසිංහ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා ඒකරාශී වෙලා 2021 12 මාසේ පළවන දින 81 වෙනි ජන්මදිනය සමරන සුමනදාස ලියනාරච්චි පින්බර පියාණන්ට සහ සීලවතී රාජසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් තමයි පින්වත්නි මේ උදාර ධර්ම දානමය පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. ඉතින් මේ ලැබුණු උදාර මනුස්ස ජීවිතේ පිරින් පුරවා ගනිමින් කටයුතු කරන මේ පින්වත් පිරිසට අද දවසේ භාග්‍යයක් උදා වුණා. අමෘත මේ දාණය දෙව් මිනිස් ලෝකයාටම දෙන්නට. එතකොට පින්වත්නි, හරි පුදුමයි. අපිට සාමාන්‍යයෙන් අපි දානයක් කිව්වොත් අපිට සුළු ප්‍රමාණයකට තමයි සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්කම තියෙන ආමිෂ දාන. සුළු පිරිසකට තමයි පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර මේක ප්‍රමාණ රහිතව අපි ධර්ම දානය දෙනවා. ප්‍රමාණ රහිතව අපි ධර්මයෙන් උපකාර කරනවා. ප්‍රමාණ රහිත පිරිසකට ධර්මයෙන් අපි අනුශාසනා කරනවා. ඒ උදාහර පින පින්වත්නි හරි ආශ්චර්යයි. සසරට එනකොට තමන්ට ප්‍රමාණ රහිතව අමෘත ద్వාරයේ විවර වෙන අවස්ථාවක් ඒ පින්වත්නි මේ සසරට වැටෙද්දී. ඒ නිසා ඒ වගේ උදාහර පිනක් තමයි ධර්ම දානය කියලා කියන්නේ. ඒ නිසා ධර්ම දාණයෙන් තමයි මේ ලෝකේ සත්පුරුෂයෝ බිහි වෙන්නේ. ධර්ම දාණයෙන් තමයි මේ ලෝකේ මිනිසුන් පින් කරගන්න පටන් ගන්නෙ, කුසල් වඩන්න පටන් ගන්නෙ. ලෝකෙට කලාතුරකින් පහළ වෙන බුද්ධ ආදී උතුමන් වහන්සේ නමක් ගැන මොහොතකට හෝ චිත්ත ප්‍රසාදයක් උපදව ගන්න පටන් ගන්නෙ. කුමක් එක්කද? ධර්ම දාණය. ස්වාක්ඛාත සන්දිට්ඨික දහමකට පහදින්නේ ධර්ම දාණය. ඉතින් ඒ නිසා මේ උදාර ධර්ම දානයේ පිනේ අසරේ ගැන සිහි කර කර අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ පින්වත්නි. ඒ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන සබ්බත්තගාමිනීම් පටිපදං යථා භූතං පජානාති කියන සියලු ප්‍රතිපදාවන් සර්වඥනිතට පේනවා පින්වත්නි. සත්‍යයන් පිරිහෙන ප්‍රතිපදාව පේනවා. සත්‍යය දියුණු වෙලා යන ප්‍රතිපදාව පේනවා. දිවියන් අතරට ගෙනියන ප්‍රතිපදාව ශාස්ත්‍රුන් වහන්සේට පේනවා. මිනිසුන් අතරට ගේන ප්‍රතිපදාව ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරයට, අසුර ලෝකෙට ගෙනියන මේ ප්‍රතිපදාවන් දකිනවා. ස්ත්‍රියක් කරවන ප්‍රතිපදාව, පුරුෂයෙක් කරන ප්‍රතිපදාව ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. ඒ සියලු ප්‍රතිපදාවන් දකින සම්මා සම්බුදු කෙනෙක් ඒ සියලු දුකින් ඈතර කරවලා ඒ සියලු ඉපදීමෙන්ගෙන් නිදහස් වෙන, ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් නිදහස් වෙන, ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් කරන ප්‍රතිපදාවත් ශාස්ත්‍රුන් වහන්සේ මනාකොට දකිනවා පින්වත්නි. ආශ්චර්යයි. ඉතින් අද දවසේ ඔබට විවර වෙන්නේ මේ ආනාපාන සතිය මුල් කරගෙන විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ මේ සොඳුරු නිවන් මඟ වැඩෙන ආකාරය විස්තර කර සොඳුරු දේශනාවක්.
මේ දේශනාවේ නම තමයි පින්වත්නි ආනාපාන සති සූත්‍රය. පින්වත්නි ඒ දවස්වල සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමේ ඉතාමත් ප්‍රසිද්ධ වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා සමග තමයි වැඩ වාසය කළේ. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, ඒ වගේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ, ඒ වගේ මහා කප්පින මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඒ වගේම රේවත මහරහතන් වහන්සේ, ආනන්දයන් වහන්සේ ආදී කොට ඇති අතිශයින් කීර්තිමත් වූ ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා සමග තමයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ වාසය කළේ. ඒ දිනවල ස්ථවිර භික්ෂුන් වහන්සේලා පින්වත්නි නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිද්දෝ 19කට අවවාද කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිද්දන් 29කට අවවාද කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිද්දන් 39කට අවවාද අනුශාසනා කරනවා. ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා නවක පැවිද්දන් 49කට අවවාද අනුශාසනා කරනවා. ඉතින් ස්ථවිර භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද ලබන අනුශාසනා ලබන ඒ නවක භික්ෂුන් වහන්සේලා තමන් ආරම්භ කළ මූලික ගුණධර්ම වලට වඩා උදාර වූ විශේෂ ගුණාංගයන් අවබෝධ කරගන්නවා කියන හරි ආශ්චර්යයි. එතකොට ඒ කාලේ පින්වත්නි. ඉසමේ එදා පින්වත්නි උපෝසත දවසේ 15ක පොහොය දවසේ පොහොය පවාරණ දවසේ ඒ වගේම පුන්සඳ ඇති රාත්‍රියේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පින්වත්නි දැන් එලිමහනේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඉතා නිශ්ශබ්දව භාවනාවෙන් වැඩ සිටින භික්ෂු සංඝයා දිස පින්වත්නි හාත්පස net විහිදා බලලා භික්ෂුන් වහන්සේලා අමතා වදාලා. පින්වත් මහණෙනි මේ ප්‍රතිපදාව තුළ මං සතුටටපත් වෙලා ඉන්නේ. පින්වත් මහණනි මේ ප්‍රතිපදාව තුළින් මං සතුටු සිතින් ඉන්නේ. ඒ නිසා පින්වත් මහණනි නොපැමිණි අරහත් ඵලයට පත්වීම පිණිස අත් නොදුටු අරහත් ඵලයේ අත්දැකීම පිණිස සාක්ෂාත් නොකළ අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම පිණිස ඊතා බලවත් ලෙස වීරිය යොදන්න පින්වත් මහණෙනි. පින්වත් මහණනි මම මේ සවැත් නුවරෙහිම කුමුදු මල් පිපෙන ඉල්පොහොය දක්වා ගත කරන්නයි සිතාගෙන ඉන්නේ. ඒතර මං හිතන්නේ මෙන්න වස්තු මාසයක් ගත කරන්න හදන්නේ පින්වත්නි. ඒකට මට පේන හැටියට. ඒකට මිල් පොහොය කියන්නේ මේ ඈත ගත වෙච්ච පොහොය. එතකොට ජනපදවාසී භික්ෂුංගයාට බුදුරජාණන් වහන්සේ සැවතීමේ කුමුදු මල් පිපෙන ඉල් පොහොය දක්වා වැඩ සිටින සීකයි කියලා අහන්න ලැබුණා. ඉතින් මේ ජනපද වාසී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පින්වත්නි සවැත් නුවරට පැමිණුණා. ඒ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඉතා බලවත් ඕනෑකම යුතුව නවක පැවිද්දන්ට දැන් අනුශාසනා කරනවා. කොහොමද අර මුලින් කිව්ව විදිහට ඇතැම් ස්ථවිර භික්ෂුන් වහන්සේලා 19කට, තවත් ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් 29කට, තවත් ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් 39කට හරි පුදුමයි අවවාද කරද්දි මොකද වෙන්නේ? විශේෂ ගුණධර්ම උදාර විශේෂ අවබෝධයන් ඇති කරගන්නවා කියනවා. ඒ සමයේ පින්වත්නි දා උපෝසත දවසේ 15ක පොහොය දවසේ කුමුදු මල් පිපෙන ඉල් පුන් සඳ ඇති රාත්‍රියේ දැන් ඔන්න මම හිතන්නේ වස් කාලේ ගත වෙලා අවසන් වෙලා දැන් ඉල් පොහොය දවසේ දැන් මේ පසුවස් පවාරණ දවසේ එතකොට භික්ෂුංගයා පිරිවරාගෙන පින්වත්නි භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේ එලිමහනේ වැඩ සිටියා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තා නිශ්ශබ්දව භාවනාවෙන් වැඩ සිටින
භික්ෂුන්ගේ දෙස හාත්පස net විහිදා බලාගෙන ඒ භික්ෂුන් වහන්සේලා අමතා වදාලා. පින්වත් මහණනි මේ සංඝ පිරිස බොරුවෙන් තොරයි පින්වත් මහණනි. පින්වත් මහණනි මේ සංඝ පිරිස බොරු රහිතයි. පින්වත් මහණනි මේ සංඝ පිරිස පාරිශුද්ධයි. පින්වත් මහණනි මේ සංඝ පිරිස සාරවත් ගුණ තුල පිහිටලා ඉන්නේ. පින්වත් මහණනි යම්බඳු සංඝ පිරිසක් ආහුණේය වේද, පාහුණේය වේද, දක්ඛිනේය වේද, අංජලිකරණීය වේද, ලෝයට උතුම් පින්කිත වේද පින්වත් මහණනි. මේ භික්ෂු සංඝයා එබඳු ගුණේ යුක්තයි පින්වත් මහණනි. පින්වත් මහණනි මේ සංඝ පිරිස එබඳු සාර ගුණේ පිහිටලා ඉන්නේ කිව්වා. මේ ශාස්ත්‍රුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනේ සිත් සතන් බල බලා සංඝයාගේ ගුණ කියනවා. යම්බඳු සංඝ පිරිසකට ස්වල්ප දානයක් දුන් විට බොහෝ පින්ඵල උපදිනවද, බොහෝ දන් දුන් විට ඊටමත් බොහෝ පින් ලැබෙයිද පින්වත් මහණෙනි. මේ භික්ෂු සංඝයා ඉබඳු ගුණේ යුක්තයි. මේ සංඝ පිරිස ඉබඳු ගුණේ යුක්තයි පින්වත් මහණෙනි. දැන් වස්තුම් වාස ඉවරලානේ පින්වත්. එතකොට මේ අවවාද අනුශාසනා ලැබමින් ඉඳිද්දී අතන ඉතින් ඇසුරු කරගෙන හිටපු බොහෝ ශ්‍රාවක සංඝ පිරිසක් ඒ වෙනකොට නිකලෙස් වෙලා. දැන් විස්තර කරනවා. යම්බදු සංඝ පිරිසක් ලෝකයට දකින්න ඉතාම දුර්ලභ වෙයිද? පින්වත් මහණෙනි මේ භික්ෂු සංඝයා ඉබඳු ගුණේ යුක්තයි. පින්වත් මහණෙනි මේ සංඝ පිරිස ඉබඳු සාරයෙන් යුක්තයි. යම්බදු සංඝ පිරිසක් බැහැ දකින්න බත් බුලත් ආදී මාර්ගෝපරණ බැඳගෙන යොදුන් දහස් ගණනක් වත් ගෙවාගෙන බැහැ දකුණට යන්න සුදුසු නම් පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා එබඳු ගුණේ යුක්තයි. පින්වත් මහණනි මේ සංඝ පිරිස එබඳු ගුණේ යුක්තයි. පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර කීනාශ්‍රව වූ බඹසර වාසය කළා වූ කල යුතු හැම කළා වූ කෙලෙස් බර බැහැර කළා වූ අනුපිළිවෙලින් පත් වූ අවබෝධයෙන් යුතු භව සංයෝජන සය කළා වූ මනා කොටලත් අවබෝධයෙන් දුකෙන් නිදහස් වූ රහතන් වහන්සේලා ඉන්නවා පින්වත් මහණනි. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා මෙතන තව මේ මාස තුන ඇතුළත රහතන් වහන්සේලා බිහි වෙලා. පින්වත් මහණනි එබඳු භික්ෂුන් වහන්සේලා මේ සංඝ පිරිස අතර ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි භික්ෂු සංඝයා අතර ඕරම්භාගිය සංයෝජන පහසය කළා. ඕපපාතික සුද්ධාවාස ලෝකේ ඉපිද එහිදීම පිරිනිවන් පාන සුළු වූ නැවත එළොවින් පෙරලා නොයන ස්වභාවයෙන් යුතු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පින්වත් මහණනි ඉබඳු අනාගාමී භික්ෂුන් වහන්සේලාත් මේ සංඝ පිරිස අතර ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සංයෝජන තුනක් ශේකොට රාග දේශ මොහ තුනී කරගත් මෙලොවට එක්වරක් පමණක් පැමිණ දුක් නිමා කරන සකදාගාමී භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පින්වත් මහණනි එබඳු සකදාගාමී භික්ෂුන් වහන්සේලාත් මේ සංඝ පිරිස අතර ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සංයෝජන තුනක් ක්ෂය කරලා සතර පායේ නොඇටෙන නියත වශයෙන් නිවන් අවබෝධ කිරීම පිණිස කොටගත් සෝතාපන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පින්වත් මහණනි එබඳු සෝතාපන්න භික්ෂුන් වහන්සේලාත් මේ සංඝ පිරිස අතර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කියනවා. පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සතර සතිපට්ඨානේ භාවනාවේ නිරතුරුවෙන් යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සතර සම්‍යක්පදාන වීරියෙන් යුතු භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සතර ඉර්ධිපාද යුතුව භාවනාවේ නිරතුරු යෙදීම වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර පංච ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී පංච ඉන්ද්‍රියන්ගෙන් යුතු භාවනාවේ නිරත වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී පංච බලයන්ගෙන් යුතු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග ධර්මයන් වඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා.
එහෙනම් අපිට තේරෙනවා එහෙනම් දැන් බලන්න අපිට මේ බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ විවිධ පරයයන්ගෙන් ධර්මයේ දේශනා කළේ ඇයි කියලා දැන් ඔබට හොඳට මනාව පැහැදිලි වෙන්න ඕන. කුමක් නිසාද? ඒ සෑම පරයයක්කින්ම ධර්මය අවබෝධ කරන භික්ෂුන් ඉන්නවා. ඒක එක පරයයකින් ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ නැහැ පින්වත්නි. එහෙනම් ඔබත් නිවන් මඟ පටන් ගන්න ඔබේ හිත සංවේදී වෙන දහම් පරයය තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා. ඒ වගේම පින්වත් මහණේ භික්ෂු සංඝයා අතර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුතු භාවනාවේ නිරතුරු යෙදවීම වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒතර බලන්න අපිට තේරෙන සතර සතිපට්ඨානය කියන්නේ විමුක්තියට පත් කරන තැනක්, මාර්ගයක්. සතර සම්‍යක්පදාන වීරිය කියලා කියන්නේ විමුක්තිය උපදවන මාර්ගයක්. සතර ඉර්ධිපාද කියන්නේ විමුක්තිය උපදවන මාර්ගයක්. පංච ඉන්ද්‍රිය කියන්නේ විමුක්තිය උපදවන මාර්ගයක්. පංච බල කියන්නේ විමුක්තිය උපදවන මාර්ගයක්. ඒ වගේ සප්ත බොජ්ජංග කියන්නේ විමුක්තිය උපදවන මාර්ගයක්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ විමුක්තියට ගෙනියන මාර්ගයක්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි මෙතන භික්ෂු සංඝයා අතර මෛත්‍රී භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර කරුණා භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර මුදිතා භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර උපේක්ෂා භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර අසුභ භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර අනිත්‍ය සංඥා භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම පින්වත් මහණනි මේ භික්ෂු සංඝයා අතර ආනාපාන සති භාවනාවේ නිරතුරු යෙදමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බාහිරකොට මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ භාවනාවෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ දකින්න පුළුවන් පින්වත්නි. පුදුම අසිරිමත් දෙයක් ඒක. ඒතර මේ භික්ෂුන් වහන්සේලා කියලා නෙමෙයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දකින්නේ ශ්‍රාවකයන්ගේ සිත. කවුද ශ්‍රාවකයන්ගේ සිත දකින්නේ? භාග්‍යතුන් වහන්සේ. ආශ්චර්යයි. ඕන දැන් එතන පිහිట్లా තමයි අන්තිමට දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි මනවින් ප්‍රගුණ කරන ලද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද ආනාපාන සති භාවනාව මහත්ඵලයි මහා ආනිසංස ගෙනත් දෙනවා. පින්වත් මහණනි මනවින් ප්‍රගුණ කළ බහුල වශයෙන් ප්‍රගුණ කළ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානය පරිපූර්ණ කරනවා. මනවින් ප්‍රගුණ කළ බහුල වශයෙන් ප්‍රගුණ කළ සතර සතිපට්ඨානය සප්තබොජ්ජංග ධර්මයන් පරිපූර්ණ කරනවා. මනවින් ප්‍රගුණ කළ බහුල වශයෙන් ප්‍රගුණ කළ සප්තබොජ්ජංග ධර්මයන් විද්‍යාවත් විමුක්තියත් පරිපූර්ණ කරනවා කියලා බුදුරජාණන් දේශනා කළා. හරි පුදුමයි. එතකොට ආනාපාන සති භාවනාවේ මොකද්ද වෙන්නේ? සතර සතිපට්ඨානෙත් ප්‍රගුණ කරනවා. සප්ත බොජ්ජංග ප්‍රගුණ කරනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ මේක භාවනාවකින් අනිත් සියල්ල ප්‍රගුණ වෙන බව ඉස්මතු කළ දෙනවා. හැබැයි ආනාපාන සතිය පින්වත්නි Tamanට ඕන හැටියට වැඩුවට සතර සතිපට්ඨානය පරිපූර්ණ කරන්නේ නැත. දැන් අපි මොන භාවනාව වැඩුවත් පින්වත්නි අන්තිමට මොකද්ද වෙන්න ඕන? ඉන්ද්‍රිය দমনය වෙලා කාය වචී මනෝ සුචරිතේ හොඳට දියුණු වෙලා සතර සතිපට්ඨානට තමයි අන්තිමට කොහොම හරි එන්නේ පින්වත්නි. මේ ඕන භාවනාවක් කළාට පස්සේ අන්තිමට ටික ටික යක් ඉට්ටු වෙන්නේ කොතෙන්ද? සතර සතිපට්ඨානට. සතර සතිපට්ඨානෙන් කරන්නේ කොහොමද? සප්ත බොජ්ජංග දියුණු කළ දෙන එක. සප්ත බොජ්ජංග වලින් කරන්නේ කොහොමද? සප්ත බොජ්ජංග වලින් පින්වත්නි විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරලා දෙනවා. ඒ නිසා මොනවා හරි භාවනාවකින් ධර්ම මානසිකාරය බලවත් කරන්න පටන් ගන්න එච්චරයි. සදහැසිතින්. මොන බලමු දැන් ආනාපාන සති භාවනාව කුමනාකාරයෙන් ප්‍රගුණ කළොත්ද පින්වත්නි බහුල කළොත්ද මහත්ඵල මහානිසංස ගෙනත් දෙන්නේ.
පින්වත් මහන්නේ මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගිහින් හෝ රුක්සේවකට ගිහින් හෝ නිදහස් තැනකට ගිහින් කය ඍජු කොට භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙනවා කියනවා. ඉතින් මේ භික්ෂුව සිහියෙන්ම හරි ආශ්චර්ය සෝ සතෝ ආස සති සතෝව පස්ස සති. මේක තමයි පළවෙනි පියවර පින්වත්නි. ඒතර මේ පියවර තමයි කෙනෙක් බොහෝ කලක් දියුණු කරන්න වෙන්නේ. මොකද මේ පියවර බහුල වශයෙන් වැඩිච්ච කෙනාට තමයි පින්වත්නි ආනාපාන සති භාවනාවේ ඉතිරි ස්ටෙප් ටික මනා විදියට සංවේදී වෙන පටන් ගන්නෙ මේ භාග්‍යතුන් වහන්සේ යම් වචනයකින් විග්‍රහ කළ අයුරින්ම ඒ අයුරින්ම මනාකොට ප්‍රකට වෙන්න පටන් ගන්නෙ සිහිය කියන එක දියුණු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියන කාරණේ. ඒතර බුදුරජාණන් දේශනා කළා ඊළඟට මොකද වෙන්නේ? මොන බලන්න සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියන කාරණේ වැඩිච්ච කෙනාට උස්ම රැල්ලේ මෙන්න මේ කියන වෙනස් ටික සංවේදී වෙන්න පටන් ගන්නවා. මොකද්ද? දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. මේක බලෙන් කරගන්න එක නෙමෙයි පින්වත්නි. මේක සංවේදී වෙන එකක්. කොහොමද? දීර්ඝ ආශ්වාසයක් ඇති වුණොත් දීර්ඝ ආශ්වාස කළ බව ඔහුට දැනගන්න පුළුවන්. දීගං වා පස්ස සන්තෝ දීර්ඝව ප්‍රාශ්වාසයක් හෙළුණට පස්සේ දීර්ඝ ප්‍රාශ්වාසයක් හෙළුණ කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටියෙන් ආශ්වාසය ගත්තොත් එහෙම දැන් කෙටියෙන් තමයි ආශ්වාස කළේ කියලා දැනගන්නවා. රස්සං වා පස්ස සන්තෝ කෙටියෙන් ප්‍රාශ්වාසනේ ඇති වුණොත් එහෙම කෙටියෙන් දැන් ප්‍රාශ්වාසය වුණා කියලා දැනගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා දැන් මේව දැනගත්තු කෙනාට ඊළඟට හික්මෙන දෙයක් කියනවා. කොහොමද? ඊළඟට ඒක යා හික්මෙන්න ඕනේ. හික්මෙන්න කියන්නේ පුරුදු වෙන්න ඕනේ එකක් පින්වත්නි. කොහොමද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්ඛති. මේක ටිකක් දුෂ්කර දෙයක්. නමුත් එයා පුරුදු වෙන්න ඕන කියන එකට. මොකද්ද? සම්පූර්ණ අපි ආස්වාස කයක් තියෙනවා හට ගන්න ඕනේ පින්වත්නි. ඒ කියන්නේ ඉහළට උස්ම ගන්න කය ඒකට කියන කයක්. ඒක ආස්වාස කය. සබ්බකාය පටිසංවේදී. සම්පූර්ණ ආස්වාස කයට මෙයාගේ හොඳට මුළු හිතම යොමු වෙලා තියෙන්න ඕන කියන. පටිසංවේදී තේරුම් ගනිමින් සම්පූර්ණ ආස්වාස කය මොකද වෙන්නේ? සංවේදී වෙමින් තේරුම් ගනිමින් අස්ස සිස්සා මීති සික්ඛති. දැන් අපි සාමාන්‍ය මේ උස්ම ගන්න හදනකොට අපි දන්නවා ආයෙක ඉවරුණ උස්ම ගන්න කය අවසන් වුණාන් තමයි අපි දන්නේ. ඒ අතර ටික දැනගන්නේ නැහැ සමහර විට. සිය පිට පැනලා. එහෙමනේ සාමාන්‍ය වෙන්නේ පින්වත්නි. මේක එහෙම නෙමෙයි කියන්නේ සබ්බකාය පටිසංවේදී. සම්පූර්ණ ආස්වාස කයම තේරුම් ගන්න කියනවා. තේරුම් ගන්න පුරුදු වෙන්න කියනවා ටික ටික. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. සම්පූර්ණ ප්‍රශ්වාස කය තේරුම් අරගනිමින් ප්‍රාශ්වාස කරන්න කියනවා. ඒකට හික්මෙන්න කියනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඊළඟ මොකද්ද කියන්නේ? ඒකට පුරුදු වෙන්න ඕන එකක් ඊළඟ කාරණේ. මොකද්ද? පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති. ඊළඟට තමයි පින්වත්නි පස්සම් භයං කාය සංකාරං. ඒතර ආස්වාස කරනකොට විතර මේ ආස්වාස කය සංසිඳවමින් ආස්වාස නම් වූ මේ කාය සංස්කාරය සංසිඳවමින් ආස්වාස කරන්නෙමි හික්මෙන්න කියනවා.
ඒතර අපි ආස්වාස කරනකොට මොකද වෙන්න ඕනේ? ඒක සංසිඳීමක් උපදවන්න මහන්සි ගන්න ඕන කියනවා. ඒකට පුරුදු වෙන්න ඕන කාරණාවක් පින්වත්නි. ඒතර මේව පුරුදු වෙනවා කියන කාරණේ පින්වත් එතකොට මේක බලෙන් කරන්න බෑ. ඒක පාට මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සෝසතෝ ආස සති සතෝ පසති කියන කවුරුදු මං හිතන්නේ අද යුගයේ හැටියට අවුරුද්දක්වත් කෙනෙක් හොඳට පුරුදු කරන්න ඕන එක. දීගං වාස්සන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වා පස්සන්තෝ. මොකද අද වගේ යුගයක මේ වගේ විශාල කාලයක් ගත වෙනවා සමහරට. ඉතින් සසරි කාය වචී මනෝ සුචරිතය දියුණු කෙනෙකුට නම් ඉක්මනින්ම මේකට මේ සංවදින්න පුළුවනි. බොහෝ පිරිසකට මම මේ කියන්නේ. ඒ කලබලේ නැතිවීම පිණිසයි අපි කාරණේ සිහිපත් කරවන්නේ. ඒතකොට එයා බොහෝ කලක් එයා එතන ඉන්න වෙනවා පින්වත්නි. සබ්බකාය පටිසංවේදී පස්සම් බයං කාය සංකාරං අස්ස සීසාමීති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්ස සීසාමීති සික්කති. ඒතකොට කාය ආස්වාස ප්‍රස්වාස කියන එක මොකද වෙන්නේ පින්වත්නි? සංසිඳෙන්න ඕන. සංසිඳෙන්න ඕන. ඒ අපිටම දැන් ආස්වාස කය වුණත් බොහොම සංසිඳී යනකොට මොකද බොහොම කෙටි වෙන්න ඕන. ඒක බලෙන් කෙටි කරන්න බෑ පින්වත්නි. ඒ වගේම ආස්වාසය අරගෙන ප්‍රස්වාස හෙලද්දී ඒ අතර තියෙන කාලෙ වුණත් ටික ටික ඒතර වැඩි වෙන්න ඕන සංසිඳනකොට පින්වත්නි. ආය ආස්වාසයක් කරනකොට ඒ අතර කාලෙ වැඩි වෙන්න ඕන එතකොට. මුලින් කොහොමද වෙන්නේ? එහෙම කාලේ වැඩි වීමක් නැහැ. හරි ළඟින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. සංසිඳනකොට මොකද වෙන්නේ පින්වත්නි? මේව කාලපරාසෙ එන්න වැඩි වෙනවා එතකොට. ඒ කියන්නේ සංසිඳීම් දියුණු වෙලා. බුදුරජාණන් දේශනා කළා දැන් ඔන්න එක කොටසක් ඔය. ඊළඟට දැන් බලන්න මෙහෙම වෙනකොට පින්වත්නි සිතේ තව ආශ්චර්යයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක මොකද්ද? හිතේ ප්‍රීතියක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. සංසිඳීම දියුණු වෙනකොට. කාමයන්ගේ හිත වෙනකොට මොකද මේ සංසිඳීමක් ඇති වෙන්නත් පින්වත්නි හිත කාමයන්ගෙන් ටික ටික බැහැර වෙන්න ඕන. අකුසල අරමුණු වලින් හිත බැහැර වෙන්න ඕන. මේ බැහැර වෙච්ච හිතේ තමයි සංසිඳීම කියන එක පහසුවෙන් ගොඩ නගන්න පුළුවන්. මොකද මේ කාම විතරකත් හිත අකුසල විතරකත් හිත පින්වත්නි ආස්වාස ප්‍රස්වාස සංසිඳනවා කියන එක ලේසි පාසු එකක් නෙමෙයි. ඒකයි අපි කියන්නේ ගිහි ජීවිතය කෙනෙකුට බොහෝ කාලයකට මහන්සි ගන්න වෙනවා කියලා. කොහොමද ඒකට හේතුව? ඒ උදේ පාන්දර නැගිටලා ඉඳලා උයන පියන කටයුතු, දරුවන්ගේ කටයුතු, මොනුබුරන්ගේ කටයුතු, මිනිපිරියන්ගේ කටයුතු. ඒතර ඒ ගොඩාක් දේවල් එක්ක එකතු වෙනවනේ පින්වත්. ඊට පස්සේ වැඩට යනවා, බස් එකේ යනවා වෙනවා, වාහනවල යනවා වෙනවා, පාර එකතු වෙනවා. ආර්ථික ප්‍රශ්න අතරේ සමාජීය ප්‍රශ්න මේ ඔළුවට එන්න මොකද වෙන්නේ? මෙතන හිත පිහිටව ගන්න ලේසි නෑ. ඒක අපි දැන් මේ ආනාපාන සති භාවනාව නම් ගොඩක් අන්තිමට ගන්නම හේතුවක් තමයි පින්වත්නි. දැන් අපි මීට ඉස්සෙල්ලා කිය බොහෝ මේ නිවන් මාර්ගට කියපුව අපි විස්තර කළේ හැමතිස්සෙම නිකන් මේ දහම් මානසිකාරයක් දිනු කරන ඒවා. කුමක් නිසාද? දැන් සමහර තරුණ කාලයේ අය නම් එතකොට ගොඩක් එතකොට මේ පෞල් බරින් ටිකක් ආර්ථික ප්‍රශ්න වලින් ටිකක් මෑත් වෙනකන් එයා පුරුදු වෙන්න ඕන පින්වත්. දැන් ආස්වාස් ප්‍රස්වාස් කරන්න මේක ආනාපාන සතිය වඩන්න. නමුත් ඒකට ප්‍රතිඵල නොලැබුණා කියලා ඉක්මනට කලබල වෙන්න එපා. සමහර අය තරුණ වයසේ මේ වගේ ප්‍රතිඵල ලැබෙන කට්ටිය ඉන්නවා. නැති නෑ. නමුත් ඒව නොලැබෙනවා නම් කලබල වෙන්න එපා. යා කාලයක් යෝනිසෝ මනසිකාරය කරන බුදු ගුණ, දහම් ගුණ, සංගුණ හිත වැරට යන්න, ගෙදර කටයුතු කරන්න, මෛත්‍රිය, බුදු මුදිතා, කරුණාව මේ සිතවිලි පහල කර අනිත්‍ය සංඥා හිත පටිච්චසමුප්පාද පංච උපාදානස්කන්ධේ ආදීනව සිහි කර එදිනෙදා ගෙදර දොරේ යෝනිසෝ මනසිකාරය බලවත් කර වාසය කරන්න. ඒක තමයි පිළිවෙල පින්වත්නි. ඒක හරිය පැහැදිලි. දැන් අවිජ්ජා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඒතර මේ ශ්‍රද්ධාවත් එක්ක එන්න ඕන පළවෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය හොඳට වැඩිච්ච කෙනාට තමයි සති සම්පජාන්නේ පිහිටන්නේ. සති සම්පජාන්නේ ඇති වෙච්ච කෙනාට තමයි මේ කියන විදියට ආනාපාන සතිය මේ අයුරින් පියවරයල් තීරුම් ගනිමින් වැඩි මේ හැකියාව තියෙන්නේ. එහෙම නැතුව වෙන්නේ නැහැ පින්වත්නි ඒක. ඒතර මුලා වෙන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව තීරුම් අරගෙන කටයුතු කරන්න. මොකද අර මේ කිසි දෙයක් තීරුම් ගත්තේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? කට්ටිය මෙතන කාලයක් බැලුවා හරියගෙන ඊට පස්සේ තව කොහේ හරි දුවනවා ඊට පස්සේ.
අන්තර දුවල තෙරුවන් සරණත් අහිමි කරගන්න පුද්ගලික ඊට පස්සේ කෙනෙක්ගේ අත්දැකීමකට අහු වෙනවා ඊට පස්සේ. අන්න එකයි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය එතකොට එයා පැත්තකට දාපු කෙනෙක්. පුද්ගලික අවබෝධය සරණ කරගත්තු කෙනෙක් එතකොට ඔහු. එතනම සරණ නැති වෙලා යනවා ඔහුට. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ මොකද වෙන්නේ? දැන් මේ වගේ සංසිඳනකොට හිතේ ප්‍රීතියක් ඇති වෙන පටන් ගන්නවා. එතකොට මොකද කරන්නේ? පීති පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. අන්න. දැන් හිතේ ප්‍රීතියක් ගොඩනැගලා තියෙන්නේ. මොකද කරන්නේ දැන්? ප්‍රීතිය දැන් එයා දැන් අපි තුමු දැන් ප්‍රීතියක් හිතේ ගොඩනැගිලා තියෙනවා. ඒකත් එයා සංවේදී කරවමින් ප්‍රකට කරවමින් ඒකත් අත් විඳිමින් එයා ආස්වාසය අමතක කරන්නේ නැහැ එතකොට. දැන් ගොඩක් අයට ප්‍රීතියක් ආපු ගමන් ප්‍රීතිය හිත පිහිටන ආස්වාසය අමතක වෙලා යනවා. අන්න එහෙමනොත් මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ දේ ධර්මයේ මේකේ හරි ආශ්චර්යයක් තියෙනවා. මේ ආනාපාන සති භාවනාවේ අවසන් වෙනකම්ම ආස්වාස රැල්ලයි ප්‍රස්වාස රැල්ලට තියෙන අවධානය නැති කරගන්නේ නැහැ පින්වත්නි. ඒ වුණොත් මේ කියන ආකාරයට මහත්ඵල මහානිසංස විදිහට වැඩින්නේ නැහැ. පීති පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. පීති පටිසංවේදී පස්ස සීසා මීති සික්කති. ප්‍රීතිය දැන් ඒ ප්‍රකට කරවමින් අත්විඳිමින් ඒ ආස්වාස රැල්ලට අවධානය තියාගෙන ආස්වාස කරනවා. පීති පටිසංවේදී පස්ස සීසා මීති සික්කති. ප්‍රීතිය දැන් ඔහු අත්විඳිමින් ඒකට සංවේදී වෙමින් ප්‍රකට කරවමින් මොකද කරන්නේ? ප්‍රස්වාස කරනවා. ඊළඟ දේශනා කළා කුමක්ද? සුඛපටි සංවේදී අස්ස සීසා මීති සික්කති. සුඛපටි සංවේදී පස්ස සීසා මීති සික්කති. මේ ප්‍රීතියත් එක්කම ඊළඟට දෙයක් ඇති වෙන දෙයක් තියෙනවා පින්වත්නි. කය පුරා ගැවසින සැපයක්. කය පුරා පැතිරෙන සැපයක් තියෙනවා. ඊළඟට එයා කුමක්ද කරන්නේ? අර සමහර කෙනෙක්ගේ ප්‍රීතිය සංයම් ප්‍රමාණයකට සංසිඳෙන්න පුළුවන්. එහෙම නොවුනත් ඊළඟට එයා සංවේදී ප්‍රකට කරගන්නේ කුමක්ද? ප්‍රීතිය නෙමෙයි. සැපේ ප්‍රකට කරගන්න මහන්සි ගන්නවා ඊළඟට. ඒකට තමයි කියන්නේ සුඛ පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. සුඛය සංවේදී කරවමින් ප්‍රකට කරවමින් ඒකට අවධානය යොමු කරමින් ආස්වාස කරනවා. සැපේ සංවේදී කරවමින් ප්‍රකට කරවමින් දැන් ප්‍රකට වෙන්නේ කොහොමද පින්වත්නි? ඕනම දෙයක් එහෙමයි. ඒක නැවත නැවත ප්‍රකට වෙන්නේ ඒකට තියෙන අවධානය බලවත් කළාට පස්සේ. සුඛ පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. සුඛ පටිසංවේදී පස්ස සීසා මීති සික්කති. ඊළඟට කොහොමද කියන්නේ? චිත්ත සංකාර පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සීසා මීති සික්කති. චිත්ත සංකාර කියලා කියන්නේ පින්වත්නි, ඒතර ආනාපාන සතිය කරන මොහොතේ යම් දෙයක් විඳිනවද? විඳින දේ ප්‍රකට කරවමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා. විඳින දේ ප්‍රකට කරවමින් ප්‍රස්වාස කරන්න පුරුදු වෙනවා. එතන මේ වෙලාවේ අපි විඳින්නේ පින්වත්නි ආස්වාස ප්‍රස්වාසෙම තමයි විඳින්නේ. ආස්වාස ප්‍රස්වාස තමයි විඳින්නේ. එතකොට එතන සංඥා හඳුන ගන්න දේ ප්‍රකට කරවමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා. ඒතර සික්කති කියන වචනයක් තියෙනවා. ඒක හුරු වෙනවා ඒක. ඒතර මෙතන තියෙන ඔක්කොම ප්‍රීතියත් මොකද වෙන්නේ? ප්‍රීතියත් පටිසංවේදී ප්‍රකට කරවමින් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න පුරුදු වෙනවා. සැපයත් ප්‍රකට කරවමින් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න පුරුදු වෙනවා. ඒතර මේක මොහොතින් මොහොත වෙනස් කරගන්න එක නෙමෙයි පින්වත්නි. සමහර ප්‍රීතිය ප්‍රකට කරවමින් කෙනෙක් දවසක් කරනවා. සුඛය පටිසංවේදී කර වැඩිලා නම් තියෙන්නේ මේවා දවසක් කරනවා. ඊළඟ චිත්ත සංකාර විඳීම, ඒ වෙලාවේ තියෙන විඳීම ප්‍රකට කරවමින් ආස්වාස කරනවා. විඳින දේ ප්‍රකට කරවමින් ප්‍රස්වාස කරනවා. ඊළඟ හඳුන ගන්න දේවල් ප්‍රකට කරවමින් ආස්වාස කරනවා. හඳුන ගන්න දේවල් ප්‍රකට කරවමින් ප්‍රස්වාස කරනවා. ඊළඟ කොහොමද කියන්නේ? පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සීසා මීති සික්කති. පස්සම් බයං චිත්ත සංකාරං පස්ස සීසා මීති සික්කති. පස්සම් බයං කියලා කියන්නේ සංසිඳවමින්
විඳින දේවල් සංසිඳවනවා. හඳුන ගන්න දේවල් සංසිඳවනවා. විඳින දේවල් සංසිඳවමින් එය ආස්වාස කරන්න පුරුදු වෙනවා. විඳින දේවල් සංසිඳවමින් ප්‍රාස්වාස කරන්න පුරුදු වෙනවා. ඊළඟ හඳුන ගන්න දේවල් සංසිඳවමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා. හඳුන ගන්න දේවල් සංසිඳවමින් ප්‍රාස්වාස කරන්න පුරුදු වෙනවා. ඊළඟ දේශනා කරන පින්වත්නි, දැන් බලන්න දැන් ප්‍රීතියත් සංසිඳිලා නම් සුඛය ඊළඟ චිත් මේ විඳින දේවල් හඳුන ගන්න දේවල් මේවා සංසිඳී යනකොට පින්වත්නි, ඊළඟට ප්‍රකට වෙන දේ තමයි කොහොමද? සිත කියන ස්වභාවය. ඊළඟට කොහොමද ප්‍රකට වෙන්නේ? සිත කියන ස්වභාවය ප්‍රකටයි. ඒතර මොකද්ද කියන්නේ? චිත්ත පටිසංවේදී යස්ස සීසාමීති සික්ඛති. සිත ප්‍රකට කරවමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. දැන් කොහොමද ප්‍රකට කරවන්නේ? පිරිසිදු සිත. හරි විශ්මිතයි. දැන් භාගතුන් වහන්සේ පින්වත්නි මේ දේවල් අත්දකින්නවා කියන එක විශ්මිතයි. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙතු ලෝකෙටම රහසක් වෙලා තිබිච්ච මේ පරම සත්‍ය. අහෝ ආශ්චර්යයි. සියල්ල දන්නා සියල්ල දකින බුදු කෙනෙක් පහළ වෙන්න ඕන පින්වත්නි අත්දකින්න. ඒ අත්දැකීම නම් පරම පිරිසිදුයි. ඒ අත්දැකීම නම් පුදුම ආශ්චර්යයි. ඒ අත්දැකීම තමයි මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ. ඒ අත්දැකීම තමයි ස්වාක්ඛාත. එතකොට පින්වත්නි මනාකොටම අත්දැකපු දෙයක්. මේ ජීවිතේම අත්දකින්න පුළුවන් ධමයක්. එතකොට මේ අතීතයේ වර්තමානයේ අනාගතයේටම තුන් කල්ලිට මේ කියන විදිහට පුරුදුනොත් අත්දකින්න පුළුවන් ධමයක්. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ විදිහට පුරුදු කරලා මේක අත්දකින්න පුළුවන් කියලා කියන්න පුළුවන් ධමයක්. හැබැයි Taman තුලින්ම තමයි Taman මහන්සියලා මේ කියන විදිහට මේ ඉවසීමෙන් බොහොම හික්මිලා අත්දකින්න තියෙන දෙයක් පින්වත්නි. හැබැයි එහෙම කරද්දි මොකද වෙන්නේ? ඒ කෙනාට පෙර සසරේ පුණ්‍ය බලයට අනුව, ඉවසීමට අනුව, සිහියට අනුව, ප්‍රඥාවට අනුව තමයි පින්වත්නි ඒවා එකිනෙක කෙනාට සංවේදී වන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඉතින් අපිට ඕන හැටියට මේක තීරණය ගන්න බෑ පින්වත්නි ඒක. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ දේවල් හැම එකක්ම සකස් වෙන්නේ යම් හේතුවක නිර්මාණය වුණාම තමයි මේ එකිනෙක ස්ටෙප් එක පිරිසිදු වෙන්නේ. ඔබට මතකයිද මේ ඉතිසෙල්ලා අපි දවසක අපි කියලා දුන්නාර මේ ස්වර්ණකාරක සූත්‍රය මුල් කරගෙන රත්තරන් උපමාව අරගෙන රත්තරන් නිදියක් පොළොවෙන් ගොඩට ගත්තාම මහා පස් කුට්ටියක් නේ ඉන්නේ ඉස්සෙල්ලා. තැන් වල ඉන්න රත්තරන් යාන්තම් පේන්නේ. දොරේ කරගෙන පිරිසිදු කරන විදිය උපමාව අරගෙන බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ හිත තුළ උපද්දන විදිය කලබල නැතුව උපද්දන විදිය බොහොම ලස්සනට පැහැදිලි කළා. මුලින් ලොකු පස් කුට්ටි අයින් කළා. ඊට පස්සේ ඊටත් වඩා පොඩි බලන්න පොඩි ලොකු ඒවා අයින් කළාට පස්සේ තමයි පොඩි ඒවා පේන්න පටන් ගන්න. ඒ පොඩි ඒවා අයින් කළාට පස්සේ තමයි මේ වටේ තියෙන දූවිලි පේන්න පටන් ගන්න. ඒවත් අයින් කළාට පස්සේ තමයි අන්තිමට කෝවේ දාලා රත් කළා ප්‍රභාෂර කළා ගන්නෙ. ඒ වගේ තමයි මේක. මේ සිහිය කියන්නේ අසරිමත් දෙයක් පින්වත්නි. ඒතර බුදුරජාණන් දේශනා කළ දැන් බලන්න සිත කියන ස්වභාවය ප්‍රකට කරගන්න ඕනේ. එහෙනම් මේක පටන් ගත්තකම මම අද මේක අහලා වාඩි වුණා කියලා ඒතර මේ හිත ප්‍රකට කරගන්න බෑ එක පාට කෙනෙකුට. සසරේ වැඩූ කාය සුචරිතයක් තියෙන්න ඕන උට. සසරට වැඩූ වාචසික සුචරිතයක් තියෙන්න ඕන. සසරේ වැඩූ මානසික සුචරිතයක් තියෙන්න ඕන. ඒ සුචරිතේ තියෙන කෙනාට මේ කියන කායානුපස්සන අරමුණේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා දැන් මේ සතර සතිපට්ඨානේ මේ සෑම පියවරකින්ම වැඩෙන කායානුපස්සනාවක් තියෙනවා. ඒක බොහොම ලස්සනට විස්තර කරන ඉස්සරහට. මේ යම් තව පියවරකින් වැඩෙනවා වේදනානුපස්සනාව. හරියට කළොත් එහෙම. තව පියවරකින් වැඩෙනවා චිත්තානුපස්සනාව. මේ එක පියවර දැන් මෙතන ප්‍රධාන ස්ටෙප් 4ක් තියෙනවා කඩලා. මේ ස්ටෙප් 4න් සංවේදී වුණොත් හිත එක ස්ටෙප් එකකින් කායානුපස්සනාව වැඩෙනවා. එක ස්ටෙප් එකක හිත වඩනකොට වේදනානුපස්සනාව වැඩෙනවා. එක පියවරක් තුල හිත පිහිටවනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා.
තව පියවරක් තුළ හිත පිහිටවනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. විස්මිතයි පින්වත්නි. ඒතර එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දැන් මේ හරි ආශ්චර්ය විදියට මේ ධහම ඉස්මතු කරනවා. පුදුම ආශ්චර්යයක් පින්වත්නි. ඒතර බුදුරජාණන් දේශනා කළා චිත්තපටි සංවේදී අස්ස සීසා මීති සික්කති. චිත්තපටි සංවේදී පස්ස සීසා මීති සික්කති. ඔන්න දැන් සිත කියන්නේ මොකද්ද කියලා කට්ටියට ප්‍රශ්නයක් තියෙනවනේ පින්වත්නි. එහෙනම් මේ සිත කියන ස්වභාවය පින්වත්නි මේ කියන ක්‍රමයට අවබෝධ කරගන්න තියෙන එකක්. විඥානය කියන ස්වභාවයත් අවබෝධ කරගන්න තියෙන එකක්. ඔබට මතකද විඥානය ගැන කියද්දී ඔබට මේ පළවෙනි හතරවෙනි ධ්‍යානෙ දියුණු කළා ඊට පස්සේ තමයි විස්තර කරන්න දේශනාවක මේ විඥාන කය හඳුන ගන්න හැටි විස්තර කරනවා. මෙලොවටත් පරලොවටත් බැඳුණු විඥාන ධාරාව. හරි පුදුමයි මේ කයත් එක්ක බැඳලා තියෙන විඥාන ධාරාව හඳුන ගන්න හැටි බොහෝ සමහර බුද්ධ දේශනාවල විස්තර කරනවා. ඒතර මේ ස්ටෙප් එකට එනකන් මේ විඥාන මෙලොවටත් පරලොවටත් බැඳිච්ච මේ විඥාන කය කියන එක තේරුම් ගන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ ධර්මයේ හැම එකක්ම අර නවීන විද්‍යාවේ අපිට තර්කානුකූලව යම් දෙයක් තර්කානුකූලව කල්පනා කරලා මේක සෛද්ධාන්තිකයන් පදනමක් මත අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා එහෙනම් මේකත් මෙහෙමයි කියන තැනට ආවා වගේ මේක හිමින් බෑ පින්වත්නි. මේක හැම දෙයකම වැඩිමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ වැඩෙන්න ඕන. සංසිඳෙන්න ඕන. දමණය වෙන්න ඕන. සිහිය කියන ඒකට මොකද වෙන්නේ? සිහිය කියන කාරණේ බලවත් වෙන්න ඕන. ඒක අද අපි සමහරලාට සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සීන හැසිරෙන්නේ නැහැ. නමුත් අපි කාලයක් තිස්සේ ඒ තුළ හැසිරීලා ඇති වෙච්ච දේවල් මේ හිතේ තියෙන්න පුළුවන්. ඒ දේවලුත් අපේ හිතෙන් බැහැර වෙනකන් අපි සිහි කල්පනාවෙන් ඉන්න ඕන. සමහරට අද අපි බොරු කියන්නේ කේලම් හිස් වචන පරස වචන කියන්නේ නමුත් ඒ දේවල් කාලයක් තිස්සේ කරලා හිතට ආපු දේවල් තියෙනවා. ඒ දේවලුත් හිතේ සංසිඳනකන් අපි සිහි කල්පනාවෙන් ඉන්න ඕන. සමහර අනුන්ගේ දේවල් ගන්න අපි කල්පනා කරන්නේ සමහර විට. තරහ සිතින් ඉන්නේ සමානි සත්‍ය වනසන දැන් කල්පනා කරන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් දැන් ඉන්නේ නමුත් කාලයක් තිස්සේ ඉඳලා හිතට පළපදියම් වෙච්ච දේවල් තියෙනවා. පළපදියම් වෙච්ච දේවල් තියෙනවා. ඒ පළපදියම් වෙච්ච දේවලුත් මොකද වෙන්න ඕන? අයින් වෙනකන් අපි බොහොම සිහි කල්පනාවෙන් කාලයක් ඉන්න ඕන. ආන් ඒක පින්වත්නි. ඒ නිසා දැන් ඒක අතහැරියාට කුමද්ද කාය වචී මනෝ දුෂ්චරිතය අතහැරියට කාලයක් තිස්සේ තුල ඉඳලා හිතට ඇතුල් වෙච්ච දේවල් තියෙනවා. ඒ ඇතුල් වෙච්ච දේවලුත් මොකද වෙන්න ඕන? සංසිඳෙන්න ඕන. දැන් ඔබට කෙනෙක් සමහර මරන්න හිතෙන්නේ නැහැ. නමුත් බොරුවක් කියන හිතෙන්න පුළුවන්. අනාචාරය හැසිරෙන සමහරට හිත කියන්න පුළුවන්. කොමක් නිසාද? ඒ කියන්නේ සතුන් මැරීමෙන් අපි වෙන බොහෝ කලක් වෙන් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි කෙනෙක් මරන්න සමහරට හිතට කියන්නෙත් නැහැ සමහර විට. හැබැයි බොරු කීමෙන් වැළකීලා අපි බොහෝ කලක් ඉඳලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒක නැවත හිතට සමහරට මේ කියන කරපන් කියලා. එන ඒකත් අපි කාලයක් තිස්සේ වැළකීලා වාසය කරන්න ඕන. ඒතකොට විරාගී හිතක් ගොඩ නැගින්න පටන් ගන්නවා. ඒ හිතින් තමයි මේ කියන දේවල් සංවේදී වෙන්නේ. ඉතින් රැවටිලා හිස්ලූලු අත දිව්වා කියලා මේ දේවල් සංවේදී වෙන්නේ නැහැ. ඉතින් මේ ධහම ගැන ශ්‍රද්ධාව ඇති වුණා නම් නැවතුණු චරිතයක් ඔහු. නැවතුණු චරිතයක්. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. හතර දිගින් මොන සුළඟ හැමුවත් අර පොළවේ හිටවල තියෙන ඉන්ද්‍රකීලය බදු ගල්ටම හෙලවෙන්නේ නැහැ වගේ. මේ සද්ධර්මයේ හරියට තේරුම් ගත්ත ශ්‍රාවකයා හරි අතන තව එකක් කියනවා මෙතන තව එකක් කියනවා කියලා එයා හරි මේ කෙනෙක් කෙනාගේ අදහස් මත දුවන කෙනෙක් නෙමෙයි. එයා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තුල ඉන්න මහන්සි ගන්න කෙනෙක්. ඔහු දන්නවා මං කොහේ දිව්වත් මං අහන්න ඕන බුද්ධ වචනයක් කියලා ඔහු නවතින කෙනෙක්. එතකොට ඔහු බුද්ධ වචනයට හිත සංවේදී කරගන්න කෙනෙක්. ඒතර විස්තර කරන චිත්ත පටිසංවේදී අස්ස සීසා මීති සික්කති. චිත්ත පටිසංවේදී පස්ස සීසා මීති සික්කති. දැන් මොකද වෙන්නේ? සිත ප්‍රකට කරවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි අභිප්පමෝදයන් චිත්තං අස්ස සීසා මීති සික්කති. අභිප්පමෝදයන් චිත්තං පස්ස සීසා මීති සික්කති.
දැන් මොකද වෙන්නේ? සිත වඩා ප්‍රමුදිත කරවමින් සිත ප්‍රකට වුණාට පස්සේ ඊළඟට සිදුවෙන සිදුවීම මොකද? හිත ප්‍රමුදිත වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රමුදිත කරවමින් ආස්වාස කරනවා කියන ප්‍රස්වාස කරනවා කියනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඊළඟට දේශනා කරනවා කුමක්ද? සමාදාහං චිත්තං අස්ස සීසාමිති සික්ඛති සමාදාහං චිත්තං පස්ස සීසාමිති සික්ඛති. හිත ප්‍රමුදිත වෙන්න මොකද වෙන්නේ පින්වත්නි? හිත හරිය මෙහි දුවන ගතිය නැති වෙලා හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. අන්න හිත සමාධිමත් කරමින් ආස්වාස කරනවා සමාධිමත් කරමින් ප්‍රස්වාස කරනවා. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? දැන් හිත ටික සමාධිමත් වෙනකොට මොකද වෙන්නේ? විමෝචයං චිත්තං අස්ස සීසාමිති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සීසාමිති සික්ඛති. හිත ප්‍රමුදිත බව හිතේ ඇති වෙනකොට පින්වත්නි බලන්න දැන් ඔබ බණ ටිකක් අහලා උනත් බණ ටිකක් අහනකොට හිතේ ප්‍රමුදිත බව ප්‍රමෝදයක් කියන ස්වභාවය හිතේ ඇති වෙනකොට මොකද වෙන්නේ? නීවරණ කියන එක. නීවරණ කියන එක හිතෙන් ටික ටික නිදහස් වෙනවා එතකොට. නීවරණයන්ගෙන් මොකද වෙන්නේ? හිත නිදහස් වෙවි යනවා. අන බලන්න ඒක වෙන්නේ කොහොමද? ඒක ප්‍රමුත්ත බවත් එක්ක. ප්‍රමුත්ත බවත් එක්ක මොකද වෙන්නේ? සමාධිමත් වෙනවා. සමාධිමත් බවත් මොකද වෙන්නේ? නීවරණ හිතේ ගැලෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය, පවතින ස්වභාවය ටික ටික නැති වෙවි යන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ඒක සංවේදී කර ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. බාහන එතකොට මේ සමාධිමත් වීම විතරක් නෙමෙයි අරමුණු කරගන්නේ. ප්‍රමෝදයටපත් වීම විතරක් නෙමෙයි අරමුණු කරගන්නේ. මේ සිත තුළ සිදුවෙන හැම සිදුවීමක්ම ඔහු ප්‍රකට කරගන්න ඕන. ගොඩක් අය උත්සාහ කරන්නේ එක දෙයක්ම අද සමාධිමත් කරන එක විතරයි. හැබැයි සමාධිමත් කරන එක තුළින් විතරක් මේ ආනාපාන සතිය නියම ප්‍රතිඵල ලබන්න බෑ. ඒකයි මේ හැම ස්ටෙප් එකක්ම භාගතුන් වහන්සේ විස්තර කරන්නේ මේ කියන හැම එකක්ම තේරුම් ගන්න ඕන. මේ කියන හැම එකක්ම තේරුම් ගන්න ඕන. ඊළඟට කියන අනිච්චානුපස්සී අස්ස සීසාමිති සික්ඛති. දැන් පින්වත්නි හරේ මෙහි දුවන හිතක් නැහැ. තැම්පත් වෙච්ච හිතක් විතරයි දැන් තියෙන්නේ උඩ. දැන් තැම්පත් වෙච්ච හිතක් නම් තියෙන්නේ ඊළඟට තියෙන කුමක්ද? හරේ මෙහි දුවන ඇලෙන ගැලෙන හිතක් නැත්තම් ඊළඟට කුමක්ද කරන් තියෙන්නේ? අන්න අනිත්‍ය දකිමින් ආස්වාස කරනවා අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරනවා. ඊළඟට කුමක්ද? අනිත්‍ය දැන් ආස්වාසේ ප්‍රස්වාසේ අනිත්‍ය දකින්න මොකද වෙන්නේ පින්වත්නි? ආස්වාසෙට මේ ආධ්‍යාත්මය ඇලිලා තියෙන්නේ. තණ්හාවෙන් උපාදාන වෙලා තියෙන්නේ. ප්‍රස්වාසෙටත් තණ්හාවෙන් උපාදාන වෙලා තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? ආස්වාසේ යම් කෙනෙක් අනිත්‍ය දකින්නවනම් ප්‍රස්වාසයේ යම් කිසි කෙනෙක් අනිත්‍ය දකින්නවනම් මොකද වෙන්නේ එතකොට? අන්න පින්වත්නි එතකොට හිත විරාගයටපත් වෙන්න පටන් ගන්නවා. විරාගානුපස්සී තොට විරාගයටපත් වෙනකොට මොකද වෙන්නේ? ඒකත් තේරුම් ගන්න ඕන කියන. විරාගානුපස්සී අස්ස සීසාමිති සික්ඛති. විරාගානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. විරාගයටපත් වෙන නම් මේක විරාගයටපත් වෙන එයා හිත හික්මවන්නත් ඕන කියනවා. දැන් මේ හැම දෙයක්ම කොහොමද වෙන්නේ පින්වත්නි? ඔක්කොම තියෙන සික්ඛති හික්මෙනවා. දැන් අනිත්‍ය දකින්න හිත විරාගයටපත් වෙනවා. එතකොට එයා ඒකම ඒ තුලම ඉඳගෙන කොහොමද කරන්න ඕන? ඒකට හිත ගන්නම තමයි එයා එතකොට මහන්සි ගනිමින් ආස්වාස කරන්නේ. විරාගයටපත් වීමට එයා පුරුදු වෙවි තමයි ප්‍රස්වාස කරන්නේ. නිරෝධානුපස්සී අස්ස සීසාමිති සික්ඛති. නිරෝධානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. මොකද වෙන්නේ? දැන් මේ විදිහට ඇල්ම නිරුද්ධ කරමින් ආස්වාස කරන්නෙම හික්මෙනවා. ඇල්ම නිරුද්ධ කරමින් ප්‍රස්වාස කරන්නෙම හික්මෙනවා කියනවා. ඊළඟට කොහොමද කරන්නේ? පටිනිස්සග්ගානුපස්සී අස්ස සීසාමිති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. මුළුමනින්ම හිත නිදහස් කරවලා මුළුමනින්ම ඇල්ම නිරුද්ධ කරවලා වීම දකිමින් ඒ ස්වභාවයට හිතපත් වෙනකොට ඒ ස්වභාවය දකිමින් මොකද වෙන්නේ? ඔහු හිත හුරු කරනවා ඒක දකිමින් ආස්වාස කරන්න. ඒක දකිමින් ඔහු මුළුමනින්ම ඇල්ම නිරුද්ධ වීම දකිමින් ප්‍රාස්වාස කරන්න හිත හුරු කරනවා කියනවා. හරි ආශ්චර්ය පින්වත් පියවරයන් කොච්චර තියෙනවද?
ඒ නිසා පින්වත්නි කලබල වෙන්න එපා. භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ සෑම පියවරක්ම පරිපූර්ණ වශයෙන් පිරිසිදු දැකලා තියෙන එක සත්‍යයක්. ඒ නිසා ශ්‍රාවකයෙක් විදිහට ශ්‍රද්ධාව උපදවාගෙන ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන එයා ප්‍රතිපදාවේ බොහොම ඉවසීමෙන් ඉන්නයි තියෙන නොරැවටි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් සීලවතී රාජසිංහ පින්බර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා එක් රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටීකාර බ්‍රහ්මරාජයා සාම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජයා ශක්ති විඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය 2021 12 වෙනි මාසේ පළවන දින 81 වෙනි දින ජන්මදිනය සමරන සුමනදාස ලියනාරච්චි පින්බර පියාණන්ට ඒ වගේම සීලවතී රාජසිංහ පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඉරෝෂා උමංගා බද්දිනී චමරි යන දුවා දරුවන්ට සජීවන් රංජන් ඒ වගේම සුමිත් දර්ශන යන බෑනාවරුන්ට සියලු මුණුපුරු මිනිපිරියන්ට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ඔබ අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.